සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, මේ ලෝතර ශ්‍රී සද්ධර්මයේ සඳහන් වනවා මේ ලෝතර ශ්‍රී සද්ධර්මයේ තරම් වටිනා මවෙක් පියෙක් මේ ලෝකේ නැති බව. ඒ වගේම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තමන් පිහිට පිළිසරණ කරගන්නා ලෙසත් ධර්මයේ සඳහන් වනවා. එනිසාවෙන් එවන් උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවන් නිරතුරුවම ඔබ වෙත ගෙන එන බෞද්ධ ගුවන් විදුලියේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙන එන ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවේ තවත් එක් සාධර්ම දේශනාවක් අද දවසේදී කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාවේ සිට සුපුරුදු ලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. අද දවසේදී අප සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සාධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් සාධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 23 අරංගල නතරම් පොත ලිපිනෙහි පදිංචි අයිරංගනී පනංගල මාතාව සහ එපවුලේ දෝදරු ඥාති සුබිනත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව. එසේනම් අපි සියලු දෙනා නැවත වතාවක් ගෞරවනීය දේශකයන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරමු. මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කරන්නට අපි සියලු දෙනා දැන් පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආනබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදී තබ්බං ආමභන්ති සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රධානව අද ධර්ම දේශනා පින්කමේ දායක පින්වත් පිරිස ඇතුළුව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා වැඩසටහනේ සංවිධායක අපේ දේශප්‍රිය මැතිතුමා සහ මැතිණිය ඇතුළුව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන සත්පුරුෂ කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි
මේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාව ශ්‍රවණය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා එක්ක මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිකාමී කර ගැනීමටත් අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න සසරට බොහෝ කුසල් එකතු කරගන්නත් තමයි මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ දෙනාට යහපත වෙනුවෙන් දානය කරවීම මේ ලෝක ධාතුවේ ඇති හැම දානයක්ම අභිභවනය කළ මහානුභාව සම්පන්න එකම දානමය පින්කම බව මේ සියලු දෙනාම දැන් හොඳට දන්නවා. පින්නතනි මේ මහා පින්කම සිදු කරගෙන ලබා ගන්න උදාර පුණ්‍ය ධර්මයන් නැවතත් අපි සිහිපත් කරමු. මේ භයානක සංසාරයෙන් එතර වෙන්න මඟ පාදා ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය මුල් කරගනිමු. පින්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ශාසනයේ අපූර්වත්වයේ කියාපාන මේ ශාසනයේ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාගේ නිහතමානී බව කියාපාන සම්මා සම්බුද්ධ ශාසනයේ ගරු ගාම්භීර බව කියාපාන අප්‍රමාණව ශාසනය පිළිබඳව සදහැසිත පුබුදුවා ගන්න හේතු වෙන අපේ පිටකේ සංයුක්ත නිකායේ සඝාත වග්ගයේ 348 වෙනි පිටුවේ සඳහන් වන කොණ්ඩඤ්ඤ සූත්‍රයේ තමයි අද මාතෘකාව කරගන්න කල්පනා කළේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අරමුණු කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. කවුද පින්නතනි මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ? අපේ ශාසනයේ පළවෙනි මහරහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට විශේෂ නමක් තියෙනවා. විශේෂ තානාන්තරයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වලම උන්වහන්සේ හඳුනාගන්නේ ඒ තානාන්තරයත් එක්ක. චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයයි උන්වහන්සේට ලැබෙන්නේ. එයි මේ චිර රාත්‍රඥයි කියලා කියන්නේ. පින්නතර මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනයෙන් වන්දනා කළා නම් තවත් කෙනෙකුට ඒ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරමයි. වෙනත් උන්වහන්සේගෙන් වැඳුම් ලබන්න සුදුසු කෙනෙක් අපේ ශාසනයේ නැහැ. සියලුම භික්ෂූන් වහන්සේලාට ඉහළින් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ චතුරාර්ය සත්‍ය ධර්මය හොයලා අවබෝධ කරගත්තා. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත මාර්ගයෙන් යම් ශ්‍රාවකෙක් ඉස්සරලාම ආර්ය සත්‍ය අවබෝධ කළා නම් ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේමයි. උන්වහන්සේගේ නම කොණ්ඩඤ්ඤ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන ගෞරවනීය නාමය එකතු කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ කරුණු කාරණා සමග කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ චරිතයෙන් සම්බුද්ධ ශාසනය දිහා ටිකක් එබිල බලන්න අපි අදත් උත්සාහ කරමු. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර තිබිච්ච විශාල උණ වනාන්තරයක් සඳහන් කරනවා ඊටාම සිසිලයි කියලා. මේ මහ උණ වනාන්තරයේ මැද්දේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදාපු ආරාමයක් තිබුණා. ඒ ආරාමයටත් අපි කියන්නේ වේලු වන ආරාමය කියලා. භාවනා කරන අයට, විවේක සෝය භුක්ති විඳින අයට
ඊටාම වටිනා තැනක් වේළුවනේ. අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න දවසක අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට බොහෝ කාලෙකින් එළඹුණා. ඒ බොහෝ කාලෙකින් එළඹුණා කියලා කියන්නේ 12 අවුරුද්දකට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ගාවට වැඩම කළේ. එම්නම් සඳහන් කරනවා ප්‍රථමයෙන්ම ධර්මය අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා 12 අවුරුද්දක් තිස්සේ උන්වහන්සේ කොහේ හිටියද කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් භික්ෂු මහ සංඝයාගෙන් සමු අරගෙන චද්දන්ත නම් භවනේ මන්දාකිනි පොකුණු තීරේ පසේ බුදුරජාණන් වහන්සේලා වාසය කරන ස්ථානයේ උන්වහන්සේ 12 අවුරුද්දක් වැඩ හිටිය කියලා කියනවා. හේතුව වෙනතන හේතුවත් මෙතන සඳහන් කරනවා සමාධි සමාපත්තීන්ට සමවැදිලා විවේකීව ඉන්න ඇති කැමැත්ත හින්දා මේ තරම් දුර වැඩලා මේ චද්දන්ත නම් භවනේ මන්දාකිනි පොකුණු තීරේ වැඩ හිටියේ ඒ නිසා කියලා. විවේකයෙන් සමාධියට සමවැදිලා කටයුතු කරන්න ඇති කැමැත්ත හින්දා. එතකොට වේළුවනාරාමේ ජේතවනාරාමේ හිටියනම් උන්වහන්සේට විවේක ගන්න අවස්ථාවක් තිබුණේ නැද්ද? ආන්ගේ කාරණාවට මෙතන පින්නතුනි උත්තරයක් දීලා තියෙනවා. මේ මහා ප්‍රඥාවන්තයන් වහන්සේගේ ගුණය බුදුරජාණන් වහන්සේගේ සේම දෙවි බඹුන් අතරත් මිනිසුන් අතරත් බොහෝම ප්‍රචලිත වෙලා තිබුණා කියලා. දෙවි මිනිසුන් බුදුරජාණන් වහන්සේ ළඟට සුවඳ මල් අරගෙන පූජා කරන්න එනවා. ඒ සුවඳ මල් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රථමයෙන් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඊළඟට මේ මිනිස්සු හොයන්නේ මේ ශාසනයේ මුලින්ම මහරහත් භාවය ලැබූ තෙරුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා. අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා තමයි හොයන්නේ. භාග්‍යතුන් වහන්සේට වැඳලා පස්සේ එන්නේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ හොයාගෙන. තමන් වහන්සේ විවේකයට සමාධියට සමවදින්න ඒ සමාධි සුවයට කොයිතරම් ප්‍රිය කළත් මිනිස්සුන්ට තියෙන අනුකම්පාව නිසා තමන් වහන්සේ ළඟ තියෙන මහා කරුණාව නිසා මිනිස්සු ඇවිල්ලා කතා කරනකොට මිනිස්සුත් එක්ක කටයුතු කරන්න ඒ අයට සවන් දෙන්න උන්වහන්සේ මහා කාරුණික වුණා. නමුත් පින්නතුනි සඳහන් කරනවා ළඟට පැමිණෙන සියලුම මිනිසුන්ට සුදුසු වූ ධර්ම කතාවකින් උන්වහන්සේ සංග්‍රහ කරනවා කියලා. මෙතන සඳහන් කරනවා මිනිස්සු නිතර නිතර මුණ ගැහෙන්න ආවා කියලා. මූණ හකුලුවා ගන්නෙ නෑ. මූණ හඟව ගන්නෙ නෑ. නුරුස්නා ලෙස අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නෑ. ඊටාම සුහදශීලීව ආගිය තොරතුරු මිනිස්සුත් එක්ක කතා කරලා තමයි මිනිසුන්ට ධර්ම කතාවක් උන්වහන්සේ දේශනා කරන්න කියලා. ඒ තරම් බොහෝම නිහතමානී විදිහට කටයුතු කරනවා. නමුත් සඳහන් කරනවා පින්නතුනි මේ නිහතමානී නිසාම කොතරම් අවිවේකී වුණත් උන්වහන්සේ ඒ අවිවේකී බව පසෙක තියලා මිනිසුන්ගේ කරුණු කාරණා වලට කන් දුන්නා කියලා. මහතෙරුන් වහන්සේ සමාධියට කැමති නිසාම දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා. මිනිසුත් එක්ක බොහෝම කාරුණිකයි. නමුත් තමන්ගේ පෞද්ගලික සමාධියට හරි කැමති. ආන් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ස්වාමීනි ඈත චද්දන්ත භවනට ගිහිල්ලා මන්දාකිනි පොකුණු තීරේ
වැඩ වාසය කරන්න මට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබෙනවා. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ සමීපයට එන මහ පිරිස් නිතර නිතර උන්වහන්සේ ළඟට එන නිසා උන්වහන්සේට විවේකයට බාධායි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට කොච්චර පිරිස් එනවද? බුදුරජාණන් වහන්සේට විවේකයට බාධාවක් නැද්ද? බුදුරජාණන් වහන්සේ කොයි තරම් කාරුණිකද? නමුත් භාග්‍යතුන් වහන්සේ කොයි තරම් විවේකයට කැමතිද? ඒක අපේ දේශනාවල පින්නතුනි සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ විවේකයට කැමති තරම් ඊටාම තත්පර ගානක කවලයක් ලැබෙනවා නම් උන්වහන්සේට ඉඩ ඒ කාලය තුලත් සමාධියට සමවදිනවා කියලා කියන්නේ. ඒක පැහැදිලි කරනවා මිනිස්සුන්ට ධර්ම දේශනාවක් කරනකොට අහවල් වචනේ ශ්‍රී මුක ධාතුවෙන් පිට වෙනකොට මිනිස්සු සාදු කියන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් මිනිස්සු තාවම දන්නේ නැහැ අහවල් වචනෙට අපි සාදු කියනවා කියලා. මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙලා සාදුකාර පවත්වන වචනේ දේශනා කරලා ඉවර වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ සමාධියට සමවදිනවා කියලා කියන්නේ. ඒ මිනිස්සු සාදු කියලා ඉවර වෙනකන්. සාදුකාරය පවත්වලා ඉවර කරපු ගමන් එතන ඉඳලා ආපහු ධර්ම දේශනාව පවත්වනවා. නමුත් අර සුළු මොහොත භාග්‍යතුන් වහන්සේ විවේකයට හරි කැමති. ලෞතුරා බුදු බව ලබලා සදහටම සංසාරයෙන් එතර වෙලා ඉන්න මේ මහා පුරුෂයන්න්ට කොහොම විවේක ගන්න බැරිද? නමුත් මහා කරුණාව නිසාම එහෙම විවේක ගත්තද? අපි විවේක ගන්න තරම් බුදුරජාණන් වහන්සේ විවේක ගත්තේ නෑ. නමුත් උන්වහන්සේ විවේක නොගෙන තවත් උන්වහන්සේට දුරු කරන්න යම් කෙලෙස් ප්‍රමාණයක් තියෙනවද කියලා මේ හොයනවද? එහෙනම් ඇයි උන්වහන්සේ විවේක නොගෙන මේ කටයුතු කරන්නේ? ඔබ මම වගේ අහිංසක අය සංසාරයෙන් එතර කරන්න. අපිව නිවන් අවබෝධ කරවන්න අපිට. ඒ කියන්නේ අපේ නිවන වෙනුවෙන් අපි මහන්සි වෙනවට වඩා බුදුරජාණන් වහන්සේ 100,000 ගුණයකින් අපේ නිවන වෙනුවෙන් කැපකිරීම කරනවා. අපි කැපකිරීම කරන්නේ නැහැ. මිනිස්සු පැය 7ක් 8ක් දවසට නිදා ගන්නකොට බුදුරජාණන් වහන්සේ පැයකුත් විනාඩි 20ක් නින්දට වෙන් කළා. ඊටු කාලෙම අපි වෙන්නේ. මිනිස්සු දවසකට 2 වේලක් 3 වේලක් ආහාර ගන්නකොට භාග්‍යතුන් වහන්සේ දවසකට 1 වේලක් අරගෙන යපුණා. ඒ අපි වෙනුවෙන්. ඊටු කාලෙම අපි වෙනුවෙන් කැප කළා. විවේකයට මේ තරම් කැමති මේ මහා මුනීන්ද්‍රයන් වහන්සේ තමන්ගේ විවේකයේ අත්හැරියා ලෝක සත්‍යය සතර අපායෙන් බුදවන්න ඕනේ හින්දා. ඒ විතරක්ද? බුදුරජාණන් වහන්සේ ගයක් ගානේ පිණ්ඩපාතේ වඩින්නේ ඇයි? අනුකම්පාවෙන්ද. මේ මහා 이르දිවන්තයන් වහන්සේලාට දිව්‍යමය සිව්පසය 이르දියෙන් මවාගෙන වළඳන්න පුළුවන්. කොහෙවත් ඇවිදින්න ඕනේ නැහැ. නමුත් බොහෝ දෙනා හොයාගෙන ඊටාම දුර බහර වැඩම කරමින් සමහර විට සංසාරේ පින් ඇතත් තවම ශ්‍රද්ධාව දියුණු වෙලා නැති අය ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ කොච්චර බැනුම් ඇහුවද? එහෙම බැනුම් අහලත් නමුත් භාග්‍යතුන් වහන්සේ ශ්‍රද්ධාවන්තයෝ දාලා නම් ගියේ නැහැ. තමන් වහන්සේට දොස් කියද්දිනුත් ඔවුන්ගේ යට ගිහිල්ලා තියෙන ශ්‍රද්ධාව භාග්‍යතුන් වහන්සේ උලුප්පලා මතු කළා. මතු කරලා ධර්ම දේශනා කරලා සතර අපායෙන් මුදවලා මාර්ගඵලලාභීන් බවට පත් කරලා තමයි භාග්‍යතුන් වහන්සේ වැඩි. ඒ තරම් කරුණාවක්
නමුත් විවේකයට බොහොම කැමැති. ඒ කැමැති විවේක සුවය අත්හැරියා අපි නිසා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ළඟට කොච්චර පිරිසක් ආවත් භාග්‍යතුන් වහන්සේ නම් කරදරයක් කියලා හිතුවේ නැහැ. මහතෙරුන් වහන්සේ කරදරයක් කියලා හිතුවේත් නැහැ. නමුත් මෙතනින් පෙන්නනවා බුදුරජාණන් වහන්සේගේ කරුණාවට සමාන වෙන්න මේ ලෝකේ වෙන කාටවත් බෑ කියලා. මහතෙරුන් වහන්සේ කොච්චර කාරුණික වුණත් තමන්ගේ පෞද්ගලික විවේකය හොයාගෙන වඩින්නයි මේ ලෑස්ති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේත් එහෙම වැඩියා නම් අපිට මොකක් වෙයිද? මේක කියන්නේ හැදුවේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවේ සීමාවවත් හොයාගන්න බැරි බව පෙන්වන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ කොහාටද පින්නතුනි වඩින්නේ? මන්දාකිනි පොකුණු තීරයට. චද්දන්ත බවනේ මන්දාකිනි පොකුණු තීරයට තමයි වඩින්නේ. භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ගත්තට පස්සේ තවත් බොහෝ දෙනාට අනුකම්පා කරමින් ජනපදයෙන් ජනපදයට වැඩම කරමින් උන්වහන්සේ මේ චද්දන්ත භවන හොයාගෙන වැඩම කරනවා. චද්දන්ත භවනට වැඩම කරාම මෙතන සඳහන් කරනවා පින්නතුනි මේ චද්දන්ත භවනේ කවුද වැඩ ඉන්නේ කියලා. කවුරු ජීවත් වෙනවද කියලා. චද්දන්ත භවන පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න තැන. මහරහතන් වහන්සේත් ගිහිල්ලා වැඩ ඉන්නවා. විශේෂයෙන් පසේ බුදුවරු මෙහි වැඩ ඉන්නවා. 이르දිමත් ඇත්තු තමයි මෙහි ඉන්නේ. මහරහතන් වහන්සේ වඩින්නේ ආංගේ චද්දන්ත භවනයේට. එතකොට තමන්ට සමාධියට සමවැදෙන්න තියෙන කැමැත්ත නිසාමද මේ වඩින්නේ? තවත් හේතුවක් තියෙනවා. යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න පිටත් වෙනකොට භික්ෂු මහසංඝයා භාග්‍යතුන් වහන්සේ සමග පෙළ ගැහෙනවා නම් ඊළඟට පෙළ ගැහෙන්නේ වස් අනුපිළිවෙලටයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ළඟට ඊළඟට හිටගන්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊළඟට වප්ප බද්දිය ආදී වශයෙන් මහරහතන් වහන්සේලා වස් පිළිවෙලින් හිට ගන්නවා. ඒ පිඬුසිඟා වඩිනකොට වෙනත් ගමනක් වඩිනකොට නමුත් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ බුද්ධාසනයේට මදක් පිටුපස්සෙන් දෙපසින් පනවන ආසන දෙකක් තියෙනවා. ඒ ආසන දෙක පනවන්නේ සරියුත් මහරහතන් වහන්සේටයි මුගලන් මහරහතන් වහන්සේටයි. ආන්ගේ ආසන දෙකට පිටිපස්සෙන් තමයි කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ආසනය පනවන්නේ. කොණ්ඩඤ්ඤයන් වහන්සේ තමන් වහන්සේලා දෙනමගේ පිටිපස්සෙන් වැඩ ඉන්නකොට මේ ශාසනයේ මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න ඉස්සරහින් වැඩ ඉන්න කැමති නෑ කියලා සඳහන් කරන්නේ. අප්‍රමාණ ගෞරවයක් තියෙන නිසා. උන්වහන්සේ පිටිපස්සෙන් වැඩ ඉන්නකොට මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න හිතන්නේ මහා බ්‍රහ්ම රාජයෙක් සාමාන්‍ය බ්‍රහ්මයන්ගේ පිටිපස්සට වෙලා ඉන්නවනම් ඒ ඉස්සරහ ඉන්න සාමාන්‍ය බ්‍රහ්මයන්ට ඉන්න ටිකක් අපහසුයි. තමන්ට වඩා උසස් කෙනෙක් පිටිපස්සේ ඉන්න නිසා ඉස්සරහින් ඉන්න අමාරුයි. ඒ නිසා සඳහන් කරනවා බ්‍රහ්මයෙක් මහ බඹුට සලකනවා නම් යම්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම කොණ්ඩඤ්ඤයන් වහන්සේට සලකන්නේ එහෙමයි කියලා. අග්‍ර ශ්‍රාවකයන් දෙනම වහන්සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ දිහා බලනකොට මෙතන පින්නතින් තව කාරණාවක් සඳහන් කරනවා.
ගිනි ගොඩක් දිහා බලනවා වගේ බලන්න කියලා. මහා ගිනි මැලයක් හරීම භයානකයි. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා නමුත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ දිහා බලන්නේ ඒ වගේ. ටිකක් වැරදුනොත් සංසාරේ දීර්ඝ කාලයක් අඳුරට යනවා. අගසව්වන් වහන්සේලාට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේලා සසර කෙරවල කරලා ඉන්නේ. නමුත් අපිට වැරදුනොත් සමහර වෙලාවට බුද්ධාන්තර ගණන් දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරම් මහ ගුණ දරනවා කියන එකයි මේ සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතිනි තව එක කාරණාවක්. මහ තෙරුන් වහන්සේ මහ දරුණු සර්පයෙක් දිහා බලනවා වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම උන්වහන්සේ දිහා බලන්නේ. ඒ කියන්නේ මහා දරුණු සර්පයෙකුට කොයිතරම් බයක් දක්වනවද? ඒ තරම්ම මහ පුදුම ගෞරවයක් දක්වනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට. ඉදිරි ආසනයේ වාඩි වුණත් ඉන්නේ හුඟක් අපහසුයි. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා මම මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ චිර රාත්‍රාඥ භික්ෂූන් වහන්සේලා අතරට එන්න. අතර අග්‍රස්ථානීය ලබන්න. නමුත් මට වඩා තවත් මහා කල්ප 1.140ක් පාරමිතා පුරලත් ඇයි උන්වහන්සේලා මෙච්චර අපහසුවටපත් වෙන්නේ? ඒ අපහසුතාවයටපත් වෙලා ඉන්නේ මම නිසා. එහෙනම් උන්වහන්සේලා අපහසුතාවයටපත් නොකර මම සමුගන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒක තමයි සමුව අරන් යන්න දෙවෙනි කාරණා. ඒ නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ සියලු දෙනාටම ඉඩ දෙන්න ඕනේ කියලා හිතලා සුදුසු කාලයේ තථාගතයන් වහන්සේ සමීපයට එළඹිලා ස්වාමීනි මම ඈත ජනපදයට වඩින්න කැමතියි කියලා සඳහන් කරාම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණා. භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන මහතෙරුන් වහන්සේ අපි මුලින් සඳහන් කළා වගේ ජනපදයෙන් ජනපදයට ගමින් නියං ගමින් මුණ ගැහෙන බොහෝ දෙනාට අනුග්‍රහ කරමින් උන්වහන්සේ චද්දන්ත භවනීය දක්වා ගමන් කරනවා. මෙතන සඳහන් කරනවා පින්නතුනි චද්දන්ත භවනය සාමාන්‍ය අයට පේන්නේ නැහැ කියලා. ඔබ අපි වගේ සාමාන්‍ය අයට මේ චද්දන්ත භවන පේන්නේ නැහැ. එහෙනම් කාටද පේන්නේ මේක? මහා විඥාලාභීන්ට විතරක් පේන තැන. අනේ ඒ නිසා සඳහන් කරනවා මෙතන අපි ධර්මයෙන් අහලා තියෙන ඊටා විශේෂිත පොකුණු විල්තරවල් ගැන සඳහන් කරනවා. අනවතප්ත විල ඇහුව මිසක් අපි දැකලා නැහැ. චද්දන්ත විල ධර්මයෙන් අහනවා අපි දැකලා නැහැ. මන්දාකිනි පොකුණ ධර්මයෙන් අහලා තියෙනවා අපි දැකලා නැහැ. සීහ පපාත විල, කරණ මුණ්ඩ විල ආදී විල් ගණනාවක් ගැන ධර්මයේ සඳහන් කරනවා. නමුත් අපිට තියෙන්නේ ඒ විල් ගැන අහන්න විතරයි. කුණාල පොකුණ දකින්න හම්බුන්නේ අපිට කවදාවත්. සඳහන් කරනවා මෙන්න මේ පොකුණු කොහෙද තියෙන්නේ කියලා. ජම්බුද්වීපේ. ජම්බුද්වීපේ කියලා කියන්නේ දැන් නම් අපේ හුඟක් දන්නවා ජම්බුද්වීපේ කියලා කියන්නේ අපි අද කතා කරන ඔය දඹදිවට විතරක් නෙමෙයි කියලා. සෝවියට් රුසියාවෙන් ආරම්භ වෙලා ඉස්පාඤ්ඤය දක්වා පැතිරලා යන තනි මහද්වීපය. අද නම් මේක ආසියා සහ යුරෝපා කියලා කොටස් දෙකකට බෙදෙනවා. නමුත් මේක එකම තනි මහද්වීපයක්. සතර මහා දිවයින් අතර විශාලතම දිවයින ජම්බුද්වීපය. යදුන් 10000ක් දිගයි. යදුන් 10000ක් පළලයි.
ඊට පස්සේ සඳහන් කරනවා යොදුන් 4000ක් සාගරයෙන් යට වෙලා තියෙනවා. යොදුන් 3000ක් හිම වලින් යට වෙලා තියෙනවා. යොදුන් 3000ක මිනිසු ජීවත් වෙනවා කියලා. මෙන්න මේ ජම්බුද්වීපේ තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැති යොදුන් 500ක් උස කඳු මුදුන් 84000ක් තියෙනවා කියලා. සාමාන්‍ය මිනිසුන්ට පේන්නේ නැහැ. යොදුන් 500ක් උසයි. යොදුන් 500 උස කඳු කීයක් තියෙනවා කියනවාද? 84000ක් තියෙනවා කියලා කියනවා. මෙන්න මේ කඳු වල තමයි මේ අපූර්ව විල් පිහිටලා තියෙන්නේ. එක කන්දක් යොදුන් 500ක් උසයි. මේ විල පිහිටනවා මේ කන්දේ යොදුන් 200ක් උඩින්. මනුෂ්‍ය පතේ ඉඳලා යොදුන් 200ක් උඩින් තමයි මේ විල් පිහිටලා තියෙන්නේ. අපිට කොහොමවත්ම පේන්නේ නැහැ. දල වශයෙන් යොදුනක් කියන්නේ 70ක්ම 10ක් කියලා කිව්වත් යොදුන් 200ක් වෙනකොට කොච්චර උසයිද? ආන් ඒ තරම් බොහෝම උඩින් මේ විල් පිහිටලා තියෙනවා. ඒ හින්දා අපිට කවදාවත් පේන්නේ නැහැ. ඊළඟට පින්නතුනි මේ ගැන සඳහන් කරනවා විශේෂයෙන් මේ විල් පිළිබඳව විශේෂ විස්තර අන්තර්ගත වෙන සූත්‍ර තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පෝතලීය සූත්‍රය කියලා. පෝතලීය සූත්‍ර අට කතාවේ මේ විල් පිළිබඳව මීට වඩා සුවිශේෂී විස්තර අන්තර්ගතයි. අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙනවා මේ මහා සාගරය පිළිබඳව කරුණු දක්වන තවත් සූත්‍රයක්. පහාරාද අසුරේන්ද්‍රයට දේශනා කරපු පහාරාද සූත්‍රය. මේ පහාරාද සූත්‍රයේත් මේ අපූර්ව විල් පොකුණු පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා. පින්නතුනි මහතෙරුන් වහන්සේ මනුෂ්‍ය පතෙන් ඉවත් වෙලා ගිහිල්ලා දෙවියන්ට 이르දිමතුන්ට පසේ බුදුරජාණන් වහන්සේලාට පමණක් විශේෂ වෙන උන්වහන්සේලා පමණක් පරිහරණය කළ චද්දන්ත භවනයට වැඩම කළා. එතකොට චද්දන්ත භවන පරිහරණය කරන්නේ දෙවිවරු, 이르දිමතුන්, පසේ බුදුරජාණන් වහන්සේලා තමයි මේ චද්දන්ත භවන පරිහරණය කරන්නේ. මේ චද්දන්ත භවනේ ඉන්නවා පෙර පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරලා හොඳට පුරුදුයි. ආන් එහෙම පුරුදු 이르දිමත් ඇත්තු 8000ක් ඉන්නවා කියලා සඳහන් කරනවා. එයි මේගොල්ලන්ට 이르දිමත් කියලා කියන්නේ. ඇත් කුල කීයක් තියෙනවද? ඇත් කුල 10යි. එතන වංශවත්ම කුල දෙක උපෝසත සහ චද්දන්ත. මේගොල්ලන්ට 이르දිමත් කියන්නේ ඇයි? මේ ඇත්තු දෙගොල්ලටම පුළුවන් අහසින් යන්න. ඒකයි 이르දිමත් ඇත්තු කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම ඇත්තු ලැබෙන්නේ කාටද? සක්විති රජවරුන්ට. සක්විති රජුරවන්ට තමයි 이르දිමත් ඇත්තු ලැබෙන්නේ. ඒ ඇත්යානේ ගොඩ වෙච්චහම උදේට රජුරවන්ට ආහාර බෙදනකොට ඇතාගේ පිටේ නැගලා ලෝකේ වටේ රවුමක් ගිහිල්ලා එනවා කියලා සඳහන් කරනවා උදේ කැම කන්න. ඒ තරම් වේගවත්. මෙහෙම හිතෙනකොට මට කල්පනා වුණේ අපේ රටේ පහළ වෙච්ච දුටුගැමුණු මහරජුරු සක්විති රජෙක් නම් නෙමෙයි. නමුත් දුටුගැමුණු මහරජුරවන්ට හිටියා කණ්ඩුල කියලා ඇතෙක්. සඳහන් කරන්නේ උපෝසත කුලයේ ඇතෙක් කියලා. එහෙනම් දුටුගැමුණු රජුරවන්ට ඉඳලා තියෙන්නේ 이르දියෙන් යන්න පුළුවන් අස්තිය. සක්විති රජවරුන්ට පහළ වෙන මේ ඇත්රුවන දුටුගැමුණු රජුරවන්ටත් පහළ වෙන්නේ සංසාරේ මොනතරම් පින් කරලා තියෙන්නේ නැද්ද? එවන් මහා පුණ්‍යවන්තයෝ උපදින මේ බිම කොයිතරම් වාසනාවන්ත නොවේද? එහෙමනම් මහතෙරුන් වහන්සේ මේ 이르දිමත් ඇත්තුන්ගෙන් තමයි උපස්ථාන ලබන්නේ. මේ ඇත්තුන්ට හොඳට පුරුදුයි
පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරලා. ඒ හින්දා මහතෙරුන් වහන්සේට උපස්ථාන කරන්න ඒ අයට අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නැහැ. පින්නතුනි මේ සූත්‍රයේ සඳහන් කරනවා මහතෙරුන් වහන්සේ චද්දන්ත භවනයේට වඩිනවා දැකලා මේ ඇත්තු කල්පනා කරනවලු අපි කොයි තරම්නම් වාසනාවන්තද. අපි ළඟට මහා පින් කෙතක් පැමිණියා. ඊළඟට මේගොල්ලෝ හිතනවා බොහොම සතුටටපත් වෙලා තමන්ගේ පාදවල නියපොතු වලින් චංකමන පිරිසිදු කළා කියලා කියනවා. මොනවද මේ චංකමන කියලා කියන්නේ? සක්මන් මලු. පසේ බුදුරජාණන් වහන්සේලා සක්මන් කරලා ඉතුරු වුණ සක්මන් මලු වෙන්නේ ඇති. ඇත්තුන්ගේ පාදවල නියපොත්තෙන් තනකොළ වැවිලා නම් ඔක්කොම ගලවලා කොළරොඩු අයින් කරලා සක්මන් පිරිසිදු කළා. විශාල වන ලැහැබවල් වලින් වැහිලා තියෙන්නේ. මේක ලෞතර බුද්ධෝත්පාද කාලයක්. පසේ භාග්‍යතුන් වහන්සේලා කොච්චර කලින් වැඩ ඉන්නේ නැද්ද? කොයිතරම් කැලෑ වැවිලා තියෙන්නේ නැද්ද? ඒ කැලෑ ඔක්කොම අයින් කරලා කොළාතු සේරම අයින් කරලා වැල් ගල් සේරම පාදලා සක්මන් පිරිසිදු කළා කියලා කියන්නේ. මහතෙරුන් වහන්සේට වැඩ ඉන්නේ වාසස්ථාන හදලා දුන්නා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි වාසස්ථාන හදලා දීලා මේ අය සාකච්ඡා කරනවා අපි දැන් කොහොමද මහතෙරුන් වහන්සේට උපස්ථාන කරන්නේ. සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කරනවා. කෙසේ උපස්ථාන කරමුද අපි? යෝජනා කරගන්නවා. අහවලා අහවල් කාර්ය කරයි, අහවලා අහවල් කාර්ය කරයි, අහවලා අහවල් කාර්ය කරයි කියනන් ඉඳලා බෑ. එහෙම වුණොත් මහතෙරුන් වහන්සේට සිද්ධ වෙන්නේ හැමදාම සෝදගත්ත පාත්‍රයෙන් ඉන්න විතරයි. හරියට කොහොමද සඳහන් කරනවා ඥාතීන් ගොඩාක් ඉන්න ගමකට ගියහම මොකද වෙන්නේ? මහතෙරුන් වහන්සේට අපිත් මෙහෙම හිතුවොත් එහෙම වෙයි. ඇයි ඥාතීන් ගොඩාක් ඉන්න ගමකට ගියහම එහෙම වෙනවා කියලා කියන්නේ? ඒ තමන්ගේ නෑදෑයෝම තමයි ගම පුරාම ඉන්නේ. ඒ නිසා මේ ගෙදර කට්ටිය කල්පනා කරනවා අර ගෙදරින් දාන්නේ දෙයි කියලා. ඒ ගෙදරින් කල්පනා කරනවා අනිත් ගෙදරින් දාන්නේ දෙයි කියලා. දැන් හැමෝම මෙහෙම හිතුවහම කාගෙන්වත් දානි හම්බෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ එහෙමනම් මහතෙරුන් වහන්සේට සෝදගත්ත පාත්‍රය ඇතුවම ඉන්න වෙන්නේ කියලා. වර්තමානයේ හුඟක් වෙලාවට අම්මා තාත්තට වෙලා තියෙනෙත් ඒකමයි. හැබැයි මේ ඇත්තු කල්පනා කරනවා එහෙමනම් වෙලා බෑ. ඒ නිසා අද ඔබ හෙට තව කෙනෙක්, අනිද්දාට තව කෙනෙක්, ඉංගනිද්දාට තව කෙනෙක් මහතෙරුන් වහන්සේට වත කරන්න ඕනේ කියලා මේ ඇත්තු 8000 බෙදාගත්තා. බෙදාගත්තට පස්සේ ප්‍රධාන ඇත්නායකයා කියනවා හෙට අහවලාගේ වත කියලා අනික් අය කවුරුවත් නිශ්ශබ්ද වෙලා විවේක ගන්න බෑ. වත හිමි පුද්ගලයාට අනික් අය උදව් කරන්න ඕනේ. මොන තරම් ප්‍රඥාවක් මේ ඇතුළට තියෙන්නේ නැද්ද? මොන තරම් ශ්‍රද්ධාවක් තිරිසන් වුණත් ඔවුන් තුල තියෙන්නේ නැද්ද? එහෙම බෙදාගෙන දැන් මේ ඇත්තු තමයි මහතෙරුන් වහන්සේට වත කරන්නේ. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා මෙන්න මේ චද්දන්ත භවනය කොයි වාගේ තැනක්ද කියලා. මන්දාකිනි පොකුණ කොයි වාගේ තැනක්ද කියලා. විශේෂයෙන් පොකුණ ගැන කියනකොට මෙතන සඳහන් කරනවා වර්ග යොදුන් 50ක් මේ පොකුණ විශාලයි කියලා. යොදුනක් සැතපුම් 10ක් වුණොත් වර්ග යොදුන් 50ක් කියලා කියන්නේ 70ක්ම 5000ක් වෙනවා. මේක තමයි මේ පොකුණේ තියෙන විශාල බව. සැතපුම් 5000ක්. ඊළඟට සඳහන් කරනවා ඒකේ යොදුන් 25ක් පොකුණ මැද සම්පූර්ණ යොදුන් 25ක් දිය සෙවලයක්වත් නැහැ කියලා. තනි කරම ඊටාම පිරිසිදු ජලය. උඩින් ගිහිල්ලා බලහම පතුල පේනවා හොඳට.
මොන තරම් පිරිසිදුද කියලා සඳහන් කරන්නේ ධර්මයේ සඳහන් කරන්නේ පලිඟු කැටයක් වගේ පිරිසිදුයි කියලා. තනිකරම යොදුන් 25ක ප්‍රමාණයේ තියෙන පිරිසිදු බව. ඊළඟට සඳහන් කළා ඒ යොදුන් 25න් පස්සේ ජලයේ තියෙන්නේ මිනිස්සුන්ගේ ඉන මට්ටමට. ඒ කියන්නේ තවත් එතකොට යොදුන් 25ක් තියෙනවා. ජලයේ ඊළඟට තියෙන ඉන මට්ටමට බැහැලා යන්න පුළුවන්. වර්ණනා කරලා තියෙනවා එතන ඉඳලා පොකුණේ ලස්සන කොහොමද කියලා. යොදුන් භාගයක් මුළු විල වටේටම සුදු නෙළුම් වලල්ලක් තියෙනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් පැහැදිලි කරනවා අපි දකින නෙළුම් වගේ නෙමෙයි, ඊටාම විශාල නෙළුම් පුෂ්ප කියලා. යොදුන් භාගයක් තනිකරම විල වටේටම තියෙන්නේ සුදු නෙළුම් වලල්ලක්. ඒ සුදු නෙළුම් වලල්ලෙන් පස්සේ ඊළඟට ආයේ යොදුන් භාගයක් තියෙනවා රතු නෙළුම් වලල්ලක්. ඒ රතු නෙළුම් වලල්ලෙන් පස්සේ ආයේ යොදුන් භාගයක් තියෙනවා කියලා සඳහන් කරනවා සුදු කුමුදු වලල්ලක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා කුමුදු වලින් පස්සේ ආයේ යොදුන් භාගයක් නිල් උපුල් වලල්ලක් තියෙනවා කියලා. ඊට පස්සේ සඳහන් කරනවා රතු උපුල් වලල්ලක් තියෙනවා කියලා. ළඟ මල් පෑහිලා තියෙන තනිකරම මල් පේන්නේ. කොළ තියෙනවා. නමුත් මල් වලින් පෑහිලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි එයින් පස්සේ තියෙන්නේ ඊටාම සුවඳ රත් හැල් වලල්ලක් තියෙනවා කියලා. යොදුන් භාගයක් විතර තනිකරම තියෙන්නේ රත් හැල්. ඊටාම සුවඳයි. ඒ රත් හැල් වලින් පස්සේ තියෙනවා කියලා සඳහන් කරනවා කැකිරි වලල්ලක් තියෙනවා. එතකොට මේ කැකිරි කියලා කියන්නේ මේ අපි කන කැකිරි ගැන නෙමෙයි මේ කියන්නේ. කැකිරි වල තියෙනවා අපි ළඟ තියෙනවා මේ જાතිය පළතුරු වලට ගන්න කැකිරි જાතිය. හරි සුවඳයි. මේ පළතුරු වලට යොදා ගන්න කැකිරි වලල්ලක් තමයි මේ තියෙනවා කියන්නේ. ඒකත් යොදුන් භාගයක් පමණ ප්‍රදේශයේ විල වටේම තියෙනවා. ඊළඟට තියෙනවා ලබු. ඊළඟට තියෙනවා කොමඩු. මේ විදිහට වලලු තුනක් වැල් වල හැදෙන පළතුරු වලින් පොකුණ වට වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ පළතුරු ඊටාම මధుර රසයි කියලා. ඊළඟට තියෙනවා යොදුන් භාගයක් තනිකරම උක් වනාන්තරයක්. යොදුන් භාගයක් පළලට විල වටේම. අපිට හිතෙනවාද අපේ උක් ලී වාගේ ඇති කියලා. අට කතාවේ සඳහන් කරනවා එක උක් ගහක් පුවක් ගහක් වගේ ලොකුයි කියලා. මේ උක් වනාන්තරයක් විල වටේටම පිහිටලා තියෙනවා. එන්නතුනි අපිට අදට මේ ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා මන්දාකිනි පොකුණේ අසිරිය පිළිබඳව අපි ඊළඟ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉඩ තියලා දැනට ධර්ම දේශනාව මේ විදිහට අදට අපි නිමා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ නම්බර 23 අරංගල නත්තරම්පත පදිංචි අයිරාංගනී පණංගල මාතාව හා දූ දරුවන් විසින් සිදු කරනු ලබනවා. මේ සක්වල තුල වෙසෙන හා ලංකා වාසී සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණයේ පිණින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටද නිවන් අවබෝධයට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගල්මඩුව රාජමහා විහාරයේ වසර 27ක් බාරකාරීත්වයේ දරූ අභාව ප්‍රාප්ත ආදරණීය ස්වාමි පුරුෂයා හා පියාණන් වන සෙනරත් ආනන්ද පණංගල මහත්මයා වෙනුවෙන් පිදෙන මේ උතුම් ධර්ම දානමේ පින්කම තලාව වට්ටාරම ගල්මඩුව විහාරාධිපති ගම්මුල්ලේ
අවසරයි සුමංගල ස්වාමින් වහන්සේට මහාන දිවියේ වසර 55ක් පිරීම හා උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම දරුවන් 10 දෙනෙකුගේ පියෙකු වන කේ.ඩී. කොඩිතුවක්කු පියාණන් හා මවවන විමලා කොඩිතුවක්කු මෑණියන් හට පින් අනුමෝදන් කිරීම ජූලි මාස 30 වන දින උපන් දිනයේ සමරූ ධනංජය පනංගල මහතාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ජූලි මාස 12 වන දින උපන් දිනයේ සමරූ මන්දිනී අභිෂේකා හේවගේ දියණිය හට මෙවර ඉදිරිපත් වූ අපොස උසස් පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුරා, අනුරාධා, අරුණි, ගංගා, ධනංජය, ධනුෂ්, චාමින්ද, ජගත් යන දූ දරුවන්ටද මන්දිනී, වේගාත්, යසිරු, රුවන්‍යා, ජනිරු, සෙනුත් හා සෙනුලි මිනිපුරු මිනිපිරියන්ටද තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන අයිරාංගනී පනංගල මාතාව සහ දූ දරුවන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි,